හරි මම බෝඩ් එක වහන්නද? මම බෝඩ් එක වහන්නද? බෝඩ් එක කොහොම ආවලයි? ඉඳලායි. තුන් ආවලයි. හඳුනා ගැනීම සහ මැනීම. ක්‍රියාවලියේ පළවෙනි අනුක්‍රියාවලිය හඳුනා ගැනීම සහ මැනීම. මේ අර්ථය වෙන්නේ මොකද්ද? ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීම. ගිණුම් කරන යෙදුමක් වෙන්න නම් තර්ජනමක් හා සිද්ධියක් කළා මුදලින් මනින්න පුළුවන් වෙනවා. ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීම. ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීම. ගිණුම් කරන යෙදවුම් හඳුනාගෙන ඒ ගිණුම් කරන යෙදවුම් බවට පත් වෙන අනිවාර්යෙන්ම මුදලින් මනිය හැකි නම් පමණයි. හඳුනා ගැනීම හා මැනීම අතර සිද්ධ වෙන කාරණාවලට ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීම. right? ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීම යටතේ මුදලින් මැනිය හැකි කඳුහා සිද්ධින් පමණයි. මුදලින් මැනිය හැකි කඳුහා සිද්ධින් පමණයි. මුදලින් මැනිය හැකි කඳුහා සිද්ධින් පමණයි. මුදුවා ව්‍යාපාරයේ අයිතිකාරයෙකුගේ එතන කලමනාකරු ව්‍යාපාරයෙන් අයින් වෙලා ගියා කියලා එක විරුද්ධ නියම බලපත් වෙන්නේ නැහැ කියලා. ව්‍යාපාරයේ අයිතිකාරයෙන් ගියා කියලා ඒක ලින්ක් කරන එක බලපත් වෙන්නේ නැහැ කියලා හේතුව මුදලින් මැනිය නොහැකි නිසා. දෙක සතහන් කිරීම. සතහන් කිරීමට මම කිව්වා මූලාශ්‍ර ලේඛ අදනම් කොට ගනිමු. මූලාශ්‍ර ලේඛන පදනම් කොට ගනිමු. මූලික පොත්වල සතහන් ලයිකන් ස්ටෙප්ස් දාන්න ඉවරයි. ගිණුම් කරන යෙදවුම හඳුනාගත්තා. ඊපස්සේ සෑම ගිණුම් කරන යෙදවුමක්ම සෑම කර්තනයක් හා සිද්ධියකටම මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. මූලාශ්‍ර ලේඛනය. ඒ ආදායමක් වේවා, වියදමක් වේවා, right? වගකීමක් වේවා, වක්කමක් වේවා, හිමිකම වේවා මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. එන මොන ගණදෙනු හෝ සිද්ධිය වුණත් ඒක මොන ගණදෙනු හෝ සිද්ධියෙන් වක්කමක්, වක්කීමක්, ආදායමක්, වේමක්, හිමිකමක බලපෑමක් වුණත් ඒ ගණදෙනු හෝ සිද්ධිය පහමදිට මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මොනවාරි ව්‍යාපාරයේ වියදමක් දරුවොත් ව්‍යාපාරයේ මොකක් හරි වියදමක් දරුවොත් ඒ වියදම දරුවවට සාක්ෂියක් මොකද ඒ සාක්ෂිය වවුචරයක් තියෙනවා. වවුචරයක් ව්‍යාපාරයට ආදායමක් ආවොත් ව්‍යාපාරයට මුදල් ලැබීමක් ආවොත්
ඒක අදිනවා සිද්ධියක් වෙනවා. ඒ සඳහා ලදුපතක් තියෙනවා. ලදුපතක් තියෙනවා. ව්‍යාපාර මුදල් ආවොත් ලදුපතක් තියෙනවා. ව්‍යාපාරයෙන් මුදල් ගියොත් වවුචරයක් තියෙනවා. right. උඩ ව්‍යාපාරයෙන් ණයට බඩු ගත්තොත් ඒක ගන්න දෙනවා. පිළිමන්න පුළුවන්. ව්‍යාපාරයෙන් ණයට බඩු ගත්තොත් ගැනුම් ඉන්වොයිසයක් තියෙනවා. ව්‍යාපාරයෙන් ණයට බඩු විකුණුනොත් විකුණුම් ඉන්වොයිසයක් තියෙනවා. right. උඩ ව්‍යාපාරයේ ස්ථාවරක මුලදී ගත්තත් ඒ හා සම්බන්ධ වෙච්ච බිල්පත්තක් තියෙනවා. වවුචරයක් තියෙනවා. ප්‍රයිස් ඕඩරයක් තියෙනවා. හැම ගණනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් වෙච්ච විවිධ සාක්ෂියක්. අපි නම් මූලාශ්‍ර ලේඛනයක් කියනවා. මේ මූලාශ්‍ර ලේඛනය පදනම් කොටගෙන තමයි මූලික සබහන් පොත් මූලික පොත් සබහන් කරන්නේ. අනේ මූලික පොත් කියන්නේ මෙන්න පාඩමක්. මේ මූලික පොත් කියන්නේ මෙන්න පාඩමක්. මේක කියන උපයෝගී පොත් කියලා. උපයෝගී පොත්. මේක කියන ජර්නල් කියලා. right. මූලික පොත් උපයෝගී පොත් ජර්නල්. ඒතර මූලාශ්‍ර ලේඛනයක් පදනම් කොටගෙන මේ මූලික පොත් වලට උපයෝගී පොත් වලට ජර්නල් වල සටහන් කරනවා. මේ සම්පූර්ණයෙන් අපි කරන්න දේවල් ටික අපි කියන්නේ ඉස්සරහ. right. එතකොට දැන් මූලික පොත් වලින් දැනුම් ජර්නල් එක. විකුණුම් ජර්නල් එක. ආවසු යවුම් ජර්නල් එක. ආවසු යවුම් ජර්නල් එක. මුදල් ලැබීම් ජර්නල් එක. මුදල් ලැබීම් ජර්නල් එක. සුළු මුදල් ගෙවීම් ජර්නල් එක. අවසාන වශයෙන් ජර්නල්. ආයන මේ සියලුම ජර්නල් හදා ගන්නවා. right. මේ සියලුම ජර්නල් හදා ගන්නවා. මේ සියලුම ජර්නල් වලින් බාහිර ප්‍රශ්නත් එනවා. හරිද? මේ ජර්නල් මේ වචන වල කනට ඇවිල්ලා තියෙන පාඩමට යන්න කලින් වල කනට ඇවිල්ලා තියෙනවා. මේ වචන වල වල හුරු වෙලා තියෙනවා. හරිද? මේ සියලුම ජර්නල් හදා ගන්නවා. මේක මම ප්‍රශ්න වාක්‍යය. ආස්තවතල් සාකච්ඡා කරනවා. එතකොට මූලාශ්‍ර ලේඛන. මම දැනගන්න ළමයි මේ සියලුම ජර්නල් මේ සෑම ජර්නල් එකකටම corresponding මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. මේ සියලුම ජර්නල් එක සෑම ජර්නල් එකකටම corresponding නැත්නම් අදාළ වෙන මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගැනුම් කියන වලට ගැනුම් ඉන්වොයිස්
ජනම ඉන්වොයිසිය right ජනම ඉන්වොයිසිය මේ ජනම ඉන්වොයිසියක් පදනම් කොටගෙන තමයි ජනම ජර්නලේ ලියන්නේ විකුණුම් ජර්නලෙට විකුණුම් ඉන්වොයිසිය right ඉන්වොයිසිය පදනම් කොටගෙන තමයි ජනම ජර්නලේ ගණදෙනවා සිද්ධීන් සටහන් කරන්නේ එතකොට විකුණුම් ඉන්වොයිසිය තමයි මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ලිඛිත සාක්ෂිය වෙන්නේ ආපස්සට යවම් ජර්නලයට අරපද ආපස්සට යවම් ජර්නලයට දරපද මුදල් ලැබෙන ජර්නලයට ලදුපද මුදල් ගෙවීම් ජර්නලයට වවුචරය සුළු මුදල් ගෙවීම් ජර්නලයට සුළු මුදල් වවුචරය global voucher right मुदल ගෙවීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය right मुदल ගෙවීම් ජර්නලය එක ලියන්න original journal voucher journal voucher right ආදිවාසීන් සෑම මූලික පොතකටම ආවදරු මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. එතකොට මේ එක් මූලික පොතට අදාළව ලියන ගනුදෙනු නැත්නම් කිනුම් කරන ඒදෝ එකින් එක වෙනස්. අපි ගැනුම් ජර්නල් ලියන ඒවා අනිත් ජර්නල් ලියන්නේ නැහැ. වික්‍රම් ජර්නල් ලියන ඒවා අනිකුත් ජර්නල් ලියන්නේ නැහැ. අවශ්‍යම ජර්නල් ලියන්නේ ඒහා බදලු ගනුදෙනු වාසිකින් තමයි. ඒකට මේ හැම ජර්නල් එකකටම තියෙන සුවිශේෂී ගනුදෙනු වර්ග තියෙනවා. ඒ වර්ග කිරීමේ අඩ තමයි මේ ජර්නල් පාවිච්චි කරන්නේ. එතකොට ඉස්තෙල්ලාම ගනුදෙනු ඔක්කො සිද්ධියක් ඇති වුවාම මේ මූලාශ්‍ර ලේඛනයක් පදනම් කොටගෙන මේ ජර්නල් වල ඉතින් ඒතර සබහන් කිරීමේ කියලා නිකන් කොහොම වචනකින් තිබ්බට ඒ සබහන් කිරීමේ යටතේ මෙන්න මේ ජර්නල් වල සබහන් කරන්නේ නිකන් සබහන් කරනවා මූලාශ්‍ර ලේඛන තියෙනවා. ඊළඟ කාරණාව වර්ග කිරීම. වර්ග කිරීම. අනේ වර්ග කිරීමේ යටතේ අපි කරන්නේ ලෙජරයට මාරු කිරීම. නැත්නම් සබහන් කිරීම. ඔය දාගන්න මූලික පොත් කියන්නේ ජර්නල් කියන්නේ ගිණුම් නෙවෙයි. මූලික පොත් කියන්නේ ජර්නල් කියන්නේ ගිණුම් නෙවෙයි. මූලික පොත් ජර්නල් කියන්නේ ගිණුම් නෙවෙයි. නමුත් ලෙජරේට මාරු කරාම මේක ලෙජරේ තියෙන ඔක්කොම ගිණුම්. ලෙජරේ තියෙන ඔක්කොම ගිණුම්. ලෙජරේ තියෙන ඔක්කොම ගිණුම්. නමුත් මූලික පොත් කියන්නේ ගිණුම් නෙවෙයි. මේ මූලික පොත් වලින් පස්සේ ඒ ශේෂයන් මාරු වෙන ලෙජරයට. ලෙජරයට මාරු කරද්දී ඇයි මේ වර්ග කිරීම කියලා කියන්නේ ඒකට? ඇයි මේ වර්ග කිරීම කියලා කියන්නේ? මේ ලෙජරේ නමයි මේ තියෙන ගිණුම්. මේ තියෙන ගිණුම් ප්‍රධාන කොටස් පහකට වර්ග වෙනවා. මොකද කොටස් පහ? ආදායම් වියදම් වත්කම් වගකීම් සහ හිමිකම් මේ
ලෙජරට මාරු කරාට පස්සේ මේ ලෙජරේ තියෙන ගිණුම් ප්‍රධාන කොටස් පහකට වර්ග වෙනවා. ආදායම් වියදම් වත්කම් වකිම් සහ හිමිකම්. ඒතර මෙන්න මේ වර්ගීකරණය යටත් ලෙජරට ගිණුම් මාරු කරද්දී මේ වර්ගීකරණයට යටත්ව ලෙජරට ගිණුම් මාරු කරද්දී තමයි අපිට ditth සතහන් න්‍යාය අවශ්‍ය වෙන්නේ. ditth සතහන් න්‍යාය. ditth සතහන් න්‍යාය. ditth සතහන් න්‍යාය අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ලෙජරේ කණදෙනු සතහන් කරලා මේ ලෙජරේට මේ මූලික වත්තන තියෙන ශේෂය ලෙජරේට මාරු කරද්දී තමයි අපිට මේ ditth සතහන් න්‍යාය අවශ්‍ය වෙන්නේ. මොකද මේ ලෙජරේ අටේතු කරන්නේ ලෙජරේ වැඩ කරන්න ඕන නම් අපිට ditth සතහන් න්‍යාය ගණන් ගන්න ඕන. මේ ditth සතහන් න්‍යාය දන්නේ නැත්නම් අපිට මේ ලෙජරේ වැඩ කරන්න බෑ. right? එහෙනම් ඔන්න සතහන් කරා මූලික වත්තල ශේෂයන් අරන් ආවා ලෙජරේට. ලෙජරේ කියන්නේ ලෙජරේදී සියලුම ගණන වාසිද්ධි මෙන්න මේ ආකාර පස්සාකාරයට වර්ග කිරීමක් සිද්ධ වෙනවා. එහෙම වර්ග කරලා ලෙජරේ ගණන සතහන් කරනවා නම් අපිට ditth සතහන් න්‍යාය ගණන් ගන්න වෙනවා. ditth සතහන් න්‍යාය දන්නේ නැත්නම් අපිට ඉමුම් කරන්න ගැන හිතන්නවත් බෑ. ditth සතහන් න්‍යායට පදනම සපයන්නේ අපේ ඊළඟ පාඩම දිනුම් කරන සමීකරණ පාඩම. ඒක දිනුම් කරන සමීකරණ පාඩම තේරුම් ගන්න බෑ තේරුණා කියන්නේ. දිනුම් කරන සමීකරණ පාඩම තේරුම් ගත්තේ නැහැ කියන්නේ. තේරුම් ගන්න උත්සාහ කරේ නැහැ කියන්නේ. සතහන් න්‍යාය වල ඩබල් එන්ට්‍රීස් නැත්නම් සතහන් න්‍යාය තේරුම් ගන්න අමාරු වෙනවා. ඊළඟට සාරාංශ කිරීම. මොකද සාරාංශ කිරීම කියන්නේ ශේෂ පිරික්සීම. මේ ලෙජරේදී සියලුම ගිණුම් වල ශේෂයන් අර වේවා වැර වේවා සියලුම ගිණුම් වල ශේෂයන් ලයිස්තුවක් ආකාරයෙන් හදනවා. ලයිස්තුවක් ආකාරයෙන් කියන්නේ ලෙජරේ සාරාංශය. ලෙජරේ සාරාංශය අපි ලයිස්තුවක් ආකාරයෙන් ගන්න ඕන ගිණුම් 10000ක් තියෙන්න පුළුවන්. 7000ක් තියෙන්න පුළුවන්. ඒ සියලුම ගිණුම් අරසා බවිශේෂණ ආකාරයෙන් ලයිස්තුවක් හදා ගන්නවා. ඒක තමයි සාරාංශ හදන්නේ. අනිවාර්යෙන් නිවැරදිව ගිණුම් තිබ්බනම් ඒ ශේෂ වික්ෂම සමාන වෙන්න ඕන. මොකද සමාන වූ ඵලයකට අපිට කියන්න බෑ ඒ වැරදි නෑ කියලා. අපි ඉස්සරහට සමාන වූ ශේෂ වික්ෂම පවා වැරදි තියෙන්න පුළුවන් කියලා ඉගෙන ගන්නවා. වැරදි නිවැරදි කියන පාඩමේදී. ඒ නිසා මේ සාරාංශ ගිණුම් අදහස් වෙන්නේ මේ ලෙජරේ තියෙන සියලුම ගිණුම් වල ශේෂයන් ලයිස්තුවක් ආකාරයෙන් සකස් කිරීම තමයි මේ ශේෂ වික්ෂම කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රයල් බැලන්ස් කියලා. ට්‍රයල් බැලන්ස් කියලා. TB. Right? ඉවස්නේ විශ්ලේෂණය සහ අර්ථකථනය. විශ්ලේෂණය සහ අර්ථකථනය. අවසන් කාරණාව විශ්ලේෂණය සහ අර්ථකථනය. විශ්ලේෂණය සහ අර්ථකථනය. විශ්ලේෂණය සහ අර්ථකථනය. right? පිළිගන්න ක්‍රියාවලිය. ඊට පස්සේ අපි හදන ගිණුම් කරන නිමවුම් ටික සම්බන්ධයෙන් සියමාහ ඇනලිසිස් පාර්ට් එක නැත්නම් සම්බන්ධයෙන් අපි ඉන්ටර්ප්‍රිට් කිරීමක්
අර්ථකථනය කියනවා තමයි සිද්ධ වෙන්නේ විශ්ලේෂණය සහ අර්ථකථනයේදී. right? එතකොට ඔය තමයි මේ අපි කරන්න යන ක්‍රියාවලිය. අපි ඉස්සරහට ඊළඟ පාඩම වෙන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩම. හරිද? අපි ඊළඟ පාඩම වෙන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩම. ඊළඟ පාඩම ගිණුම් කරන සමීකරණ. හරිද? එතකොට ළමයි මේ ගිණුම් කරන සමීකරණයේ පාඩම මම කිව්වා ගිණුම් කරන සමීකරණයේ පාඩම කියලා මම කිව්වා මේක තමයි ද්විත්ව සරහන් න්‍යායට පදනම සපයන පාඩම. ද්විත්ව සරහන් න්‍යායට පදනම සපයන පාඩම. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේ හඳුනා ගැනීම හා සතහන් කිරීම කියන ස්ටෙප් දෙක ඊවර දෙක හරබර සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පියවර දෙකටම හරබර සම්බන්ධ වෙන්නේ නැහැ. right? මේ පියවර දෙක සම්පූර්ණ කරාට පස්සේදී මාරු කරන එක ලිජරේට ඔන්න උතෙන්දී හරබර සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මෙන්න මේ මූලික පොත් වලින් ලිජරේට මාරු කරගන්න බැරි වෙනවා හරබර දන්නේ නැත්තම්. ද්විත්ව සරහන් න්‍යාය දන්නේ නැත්තම්. මේ පියවර දෙකකින් පස්සේ ලිජරේට මාරු කරගන්න බැරි වෙනවා ද්විත්ව සරහන් න්‍යාය දන්නේ නැත්තම්. සරහන් න්‍යාය දන්නේ නැති මොකද? නියුටන් සමීකරණය දන්නේ නැහැ. තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ නොකරදී. නියුටන් සමීකරණය තේරුම් ගන්න උත්සාහ නොකරදී අපට සරහන් න්‍යාය තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා නියුටන් සමීකරණය ගාත් වැදගත්. මේ ගමන හොඳ පදනමක් සපයා ගන්න නම්. හරි. විරුම්කර සමීකරණේ පාඩමට යන්න කලින් මේක ලියා ගන්නකො. ඕනේ වගනවා.
අර ගිනුම් කරන්නේ නිමවුම් යටතේ නිමවුම් කරන ක්‍රියාවලියේ නිමවුම් යටතේ ඒක මොකද්ද? ආදායම් ප්‍රකාශනය. දෙක මූල්‍ය අර්ථ ප්‍රකාශනය. තුන නිකම වෙනස් වීම ප්‍රකාශනය. हतर मुगल प्रवाह प्रकाश निरंतर प्रतिपत्तियां सटा निरंतर प्रतिपत्तियां सटा अन्ना वाक्य लियल दिया निरंतर क्रियावली निमो निरंतर क्रियावली निमो में हैमर निमो करना हैमर मूल प्रकाशन नहीं करना और क्या मूल प्रकाशन कटले संरचना क्या किया मतलब मूल प्रकाशन कटले का अंतर्गत है वो सुविशेषी आरम्भणोक्ति है हम मूल प्रकाशन है क्या सुविशेषी आरम्भणोक्ति है सुविशेषी आरम्भणोक्ति है राइट आदाय प्रकाशन है आरम्भणोक्ति लाभ ऐसी है मतलब मैं योग प्रतिपाले लाभ है कितना लाभ है मैं योग प्रतिपाले राइट मूल तो प्रकाशन है किसी आम दिन करते हैं किसी आम दिन करते हैं वाक्य हुआ इनका साहिमिका विसिरियति आकार हिमिका में विनाश की अति आकार हिमिका में विनाश की प्रकाश यार होता है हिमिका में विनाश की अति आकार मुद्दल लैबिन सा केवी सिद्धियति आकार इधर बच्चा साधारण कॉलर है हेली दलाव क्रीम श्यामयाम हेली दलाव क्रीम पहले क्रीम संबंधित नाय प्रतिबद्धता साधारण की तो मैं यहाँ पर श्याम गिरुम करना मूल प्रकाशन करते हैं श्याम संघर्ष करेगा वरना गिरुम करने के आगे ये जो पाए ये दो मतलब सुविशेषियों आरंभ होती है नहीं आरंभ जला नहीं होता है ये आदाय प्रकाशन में अदन्य ऐ लाभे हो अलाभे हो मूल तत्व प्रकाशन है अदन्य ऐ किसी अंदर वाक्य वाक्य में इनका विसिरेडी आकार है पिन्ना इनका मतलब सिर्फ प्रकाशन पिन्ना नहीं ऐ इनका मतलब स्वाधीन आकार है पिन्ना ये आदिवासी में श्याम गिरुम करना मूल प्रकाशन मतलब संघर्ष के श्याम संघर्ष के ना निरुक्तरण क्रियावली श्याम निमो होगा ना
සුවිශේෂී අරමුණක් තියෙනවා. ඒ අරමුණ විභාගෙට අහන. අහලක් තියෙනවා. දැන් ඒක නිසා අනිවාර්යයෙන්ම ගණන් වෙන්න ඕනේ. right? ඒක ළමයි. දැන් ඊළඟ පාඩමට යන්න කලින් අවසාන කතාව කියන. එතකොට මේ ආදායම් ප්‍රකාශනය හොයන්න හදන්න ආදායම් ප්‍රකාශනය පිළිවෙල කරන්න accounts කරන්න මොනවත් නැහැ. accounts කරන්න මම accounts කරලා නැහැ. මම තාම accounts වල accounting වල ඉන්නේ පළවෙනි පාඩමේ. ඉතින් මම ආදායම් ප්‍රකාශනය හදා ගන්න බෑ. එහෙම කියන්නේ බා. එහෙම දුවත් ඒක බොරුවක්. හරිද? ආදායම් ප්‍රකාශනය කියන්නේ ලාභ ලෝභ එක. right? මූලික ප්‍රකාශනය නම් මම පිළිගන්නවා යම් ආකාරයක accounting knowledge එකක් ඕන කියලා. ඉන්කම් රැසින් ප්‍රකාශනය තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනත් කිසියම් ආකාරයක දැනුමක් ඕන. හැබැයි ආදායම් ප්‍රකාශනය ගැන කතා කරනකොට ආදායම් ප්‍රකාශනය ගැන කතා කරනකොට ආදායම් ප්‍රකාශනය හොයන්නේ ලාභය නම් ව්‍යාපාරික ඒ අවශ්‍ය කරන තොරතුරු ටික දීලා තියෙන වෙලාවක ලාභය ගණනය කිරීම තමන්ට කරන්න පුළුවන් වෙනවා. ඒක මේ accounting සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක් ඉන්න ඕනේ ඒ වැඩේ කරන්න. අද දැන් ඔය සාමාන්‍ය ව්‍යාපාර කරන මිනිස්සු අන්න හැම එකෙම accounts කරලා නැහැනේ. මුත් මිනිස්සු කිසියම් ආකාරයකට තමන්ගේ ලාභ හොයා ගන්න කොහොමද? එහෙම ලාභ හොයාගන්න එහෙම කාටවත් එහෙම ලාභය හොයාගන්න බැරි නම් අයිතර මම කලින් කිව්වා වගේ පළවෙනිද දාන්න. අලුවරේ වැඩි විභාස සමාන තමන් කරන්නේ මොකද්ද? ඒක සාර්ථකද අසාර්ථකද කියලාවත් හිතා ගන්න බැරි නම් එක සෑහෙන ඛේදනීය තත්ත්වයක්. සෑහෙන ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා මේ ලාභය ගන්න ලාභය. එනවා ලාභය. ලාභය නාලාභය. ලාභය නාලාභය. ගණනය කරන්නේ කොහොමද? දැන් ඒකට මම කියන්නේ කවුන්ට්ස් කරන්න මොනවත් නැහැ. මේ සාමාන්‍ය දැනීම අපිට ලාභය ගන්න කොහොමද? ව්‍යාපාරේ. අපි ව්‍යාපාරයක ලාභය ගන්න කොහොමද? ඒකුණුන් මිලෙන් ගත් මිල අඩු කරනවා. ඔව් මම ඒකත් පිළිගන්නවා. ගැටලුවක් නැහැ. ආදායමෙන් අඩු කරන විදිහද? දැන් ඕක තමයි ලාභ ගන්න ක්‍රමය. දැන් මේක ආදායම් ප්‍රකාශනය කියලා මම ලොකු නමක් දාගත්තයි කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. ලාභ ගන්න ආදායම එතන අඩු කළා. ඒක තමයි තියරිය. දැන් මේ ආදායම් ප්‍රකාශනය කියලා වෙනද ඒකෙත් වෙන්නේ ඒකමයි. ඒකේ තමයි ලාභය නම් ඒක වෙන්නේ ඒකමයි. හැබැයි accounts වල accounts වල තියෙනවා ලාභය හොයද්දී මේ ආදායම උත්පාදනය කරන්න දායක වුණ වියදම් පමණක්. මේ ආදායම උපයන්න දායක වුණ වියදම් පමණක් මේ ආදායමට එරෙහිව මුදවා ගන්න කියනවා. ආදායම උත්පාදනය කරන්න දායක වුණ වියදම් පමණක් මේ ආදායමේ අඩු කළ ලාභ ගන්න කියලා accounts වල කියනවා. අද අපිට ගණනක් හදුවේ පාන් රාත්තල් ගාන පාන් රාත්තල් 10ක් ගත්තා 8ක් විකුණුණා. එතකොට 10ක ආදායමයි 8ක ආදායමයි 10ක වියදමයි සංසන්දනය කරන්න එපා. 8ක ආදායම නම් 8ක වියදම තමයි සංසන්දනය කරන්නේ. ඒකේ accounts වල ස්පෙસિෆිකලි කියනවා. ඔය ටික විතරම ගින්දන සංකල්ප දුන්නේ ගැලපෙන්නේ මේ ගැලපු සංකල්පය කියලා. එතකොට නමුත් ලාභය වෙන ක්‍රම වෙනස් වෙන්නේ
ආදායම් ප්‍රකාශනයේ ලොකු ක්‍රමයක් දාගත්තයි කියලා ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ඉංග්‍රීසියෙන් කිව්වයි කියලා මේක වෙනස් වෙන අවස්ථාවක්. ගමනක් කරන්නත් එපා. ඒක නිසා මේ මොහොතේ ඔයාලට අවශ්‍ය කරන තොරතුරු ටික හම්බ වෙනවා නම් දුන්නොත් ලාභයේ සේවනයේ හැකියාවක් තියෙනවා. ඒකට සර් දාම් කියලා දුන්නේ නැහැ. ආදායම් ප්‍රකාශනයේ අපි පන්ති කියලා දන්නේ නැහැ. ෆෝමැට් එක අපි දන්නේ නැහැ. එහෙම කියන්න බෑ. රයිට්? හරි. ඒක ඉස්සරහට මේ ආදායම් ප්‍රකාශනය කියන පාඩමට එන්න කලින් හරිද? ආදායම් ප්‍රකාශනයේ ඉන්න පාඩමට එන්න කලින් ඉතින් ෆෝමැට් එක හඳුන්වලා දෙන්න කලින් ඒකෙන් ගණන් හදන්න කලින් ඉතින් මේ ඔයාලගේ සිලබස් එකේ යම් තැන් වල ලාභයේ සීන් තියෙනවා. හරිද? ලාභයේ සීන් තියෙනවා. ඒක නිසා ඒ තැන් වලදී ලාභය හොයන්න ලෑස්ති වෙලා ඉන්න. ඒලාට කියන්න එපා අපිට කියලා දෙන්න නැහැ කියලා. ඔව් කියලා දෙන්න නැහැ තමයි. නමුත් ලාභය හොයන්නේ කොහොමද කියලා දෙන්න. ආදායම් ප්‍රකාශනයෙන් දෙන්නලා නැති වුණා. හරිද? මේකත් ලෑස්ති වෙලා ඉන්න. හරි. අපි යමු අපේ ඊළඟ පාඩමට. මේක ලියා ගන්නකො. හරි. බොඩි මගනවා. අපි ලා වඩම ඉලුම් කරන සමීකරණ. දෙවෙනි පාඩම. ඔය සමීකරණයක් වුණාම තියෙන ප්‍රධාන ලක්ෂණය මොකද්ද? හා සමීකරණයක් වුණාම තියෙන ප්‍රධාන ලක්ෂණය මොකද්ද? අවයි අනුෂා මාහෙරවල අයිනෝ සර්. සමීකරණයක තියෙන ප්‍රධාන ලක්ෂණය කියනවා මොකක්ද සමීකරණය? දෙපැත්ත සමාන වෙන්න ඕනේ. very good exactly ඉතින් බලාපොරොත්තු චෙක් කරේ සමාන ලකුණෙන් දකුණ සහ වම් පස සමාන වෙනවා. ඒක ප්‍රධාන ලක්ෂණය. විතරයි අනුශික වගේ සමීකරණයේ දකුණු පස සමාන ලකුණෙන් දකුණු පස සහ වම් පස සමාන වෙනවා.
අපි කරන්නේ එක පැත්තට කරපු දේ අනිත් පැත්තට කරනවා. right ඔයගේ සමීකරණයක් එක වැඩ කරද්දී අපට ෆලෝ කරන්න වෙන මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. හරිද? ඊළඟට ළමයි තමයි සමීකරණ එක පැත්තකින් අනිත් පැත්ත ඩිෆයින් කරනවා. right එතකොට x ධන 3 සමානයි 5යි. සමීකරණය එතකොට මේ 5 හැදෙන්නේ x සහ 3 එකතු වෙලා. ඒක 5 ඩිෆයින් කරා. ඊට එක නිර්වචනය කරා 5 කියන්නේ x ධන 3. හොඳ x ධන 3 x වලට 3 එකතු වෙලා තමයි 5 හැදෙන්නේ. කියලා අපිට 5 නිර්වචනය කරා. අනිත් පැත්තේ අපිට මේ x ධන 3 නිර්වචනය වෙනවා මේ 5යි. x ධන x වල 3ක් ඉදලා 5 හැදෙනවා. 5 කියන්නේ x ධන 3. ඔය ආදි වශයෙන් බලාගෙන ඉඳ ගන්න එපා. සමීකරණය එක පැත්තකින් අනිත් පැත්ත ඩිෆයින් වෙනවා. මේ පැත්ත මේ 5 හදිච්ච විදිය මේ පැත්තෙන් කියනවා මේ x ධන 3 විස්තර කිරීම අනිත් පැත්තට කරනවා. එක පැත්තකින් අනිත් පැත්ත විස්තර කරනවා. x ධන 3 සමානයි 5 5 හැදෙන්නේ x ධන 3. අන්නේ ආකාරයට. එක පැත්තකින් අනිත් පැත්ත නිර්වචනය කරනවා. x ධන 3 සමානයි 5යි 5 හැදෙන්නේ x ධන 3. හරි ඔන්න අපි ප්‍රධාන කාරණා තුනක් කතා කරා. සමීකරණය දෙපැත්ත සමාන වෙන්න ඕන. සමාන ලකුණේ වම් පැත්ත සහ දකුණු පැත්ත සමාන වෙනවා. සමීකරණයක් වෙනවා. එක පැත්තක කරපුවක් අනිත් පැත්තට කරන්න. මේ පැත්තට සමීකරණ සමාන ලකුණේ දකුණු පැත්තට දැක්කත් වම් පැත්තට ඒ දෙයම කරන්න. අඩු කරොත් අනිත් පැත්තට ඒ දෙයම කරන්න. බෙදුවොත් අනිත් පැත්තට ඒ දෙයම කරන්න. අනිත් කාරණාව තමයි තවත් most important කාරණාව එක පැත්තකින් අනිත් පැත්ත නිර්වචනය වෙනවා. හරි එක පැත්තකින් අනිත් පැත්ත නිර්වචනය වෙනවා. මේකත් ඔළුවේ තියාගන්න. හරි. ඒකට ළමයි අපි යනවා ව්‍යාපාරයට. හරිද? අපි යනවා ව්‍යාපාරයට. මොන ව්‍යාපාරයක් තියෙනවා. හරිද? දැන් මේ පාරවල් බය වෙන්නේ කොහොමද? මේ පාරවල් බය වෙන්නේ මේක මේ රොකට් සයන්ස් නෙවෙයි. මේ පාරවල් බය වෙන්න එපා. මේ පාඩම අල්ලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් බය වෙන්න එපා. අමාරු පාඩමක් නෙවෙයි. මේ රොකට් සයන්ස් නෙවෙයි. මහා සීරියස් ගන්න එපා. මේක ලේසි පාඩමක්. සාමාන්‍යයෙන් යක් කරලා ගියාම වලට අහු වෙන බය වෙන්න එපා. එහෙනම් වල සරල පාඩමක්. මේ ව්‍යාපාරයක් තියෙනවා. හරිද? ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරේ වත්කම් තියෙනවා. මොකද ප්‍රශ්නයක් නෝ සර් වත්කම් අපිට කියලුන්නේ නැහැ. වත්කම් වල නිර්වචනය මොකක්ද? අපිට වත්කම් කියන්නේ නිර්වචනය කියලා දෙන්නේ නැහැ. වත්කම් කියන්නේ මොකද්ද? වත්කම් වල නිර්වචනය අපිට කියලා දෙන්නේ නැහැ. එහෙම නිර්වචනයක් තියනවාද? මේ වචන අහලා නැහැනේ. එහෙනම් වත්කම් කියන්නේ අපේ ගාව තියෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. විතරනේ නිර්වචනයක් තියෙනවා. අපි ඒක කතා කරන් පස්සේ දැන් අපි වශයෙන් තමන් ගන්නකො. තමන්ට තියෙනවා නම් මොබයිල් ෆෝන් එක. තමන්ට තියෙනවා නම් බයිසිකල් එක. තමන්ට තියෙනවා නම් කාර් එක. තමන්ට තියෙනවා නම් ගෙයක්. එලෙක් තමන්ට තියෙනවා නම් ලැප්ටොප් එක. ඒක තමයි වත්කම්. එයි තමන්ගේ ජීවිතය පහසු කරගන්න
තමන් ඒවා පාවිච්චි කරනවා. මොකට උදව් වෙනවා ඒවා. right? ව්‍යාපාරය වත්කම් කියනවා. ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ල. ඉඩම්. හරිද? ඊට භාණ්ඩ තොගයක් තියෙනවා. භාණ්ඩ තොගය. විකුණන තියෙන භාණ්ඩ තොගය. මුදල්. පරිගණක. right? මේ ආදී වශයෙන් ව්‍යාපාරයට වත්කම් කියනවා. අපිට කියනවාගේ අපේ බයිසිකලය, අපේ ගෙදර, අපේ ලැප්ටොප් එක, ඒ වගේ ව්‍යාපාරයට වත්කම් කියනවා. අපටත් එහෙමයි. උත්තරේ ප්‍රශ්නෙත් එහෙමයි. මම කියන දේවල් ටික මහා ගැඹුරින් හිතන්න බෑ. නිකන් අහගෙන ඉන්න බණ අහනවා වගේ අහන්නේ නේද වань. හරිද? එතකොට ළමයි මේ වත්කම් මුලින් පහත් වෙන්නේ නැහනේ. නේද? මුලින් පහත් වෙන්නේ නැහනේ. ආස්ලිය වලින් දෙය කියලා අපිට හම්බෙන්නේ නැහනේ. මේ අපි මේ වත්කම් අත්පත් කරගන්නවා. මේ වත්කම් අත්පත් කරගන්නවා. අපි සල්ලි ඉල්ල ගන්න ඕන. හරිද? එතකොට මේ වත්කම් අත්පත් කරගන්න අපට අර මුදල් වෙන්න ඕනේ. මුදල් වෙන්න. ඒ ව්‍යාපාරයවත් නෙමෙයි අපටත් එහෙමයි. නේද? ව්‍යාපාරයවත් නෙමෙයි අපටත් එහෙමයි. මේ මුදල් වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. right? මොකක්ද ක්‍රම දෙක? ඒක ව්‍යාපාරයකට තමයි ඔයාලට තමයි මේ හදාගන්න මටත් තියෙනවා. අංගාව දින වත්කම් මිලදී ගන්න මට සල්ලි දෙන්න පුළුවන් ක්‍රම දෙකයි. මොකද ක්‍රම දෙක? එකක් තමයි මම ණය ලබා ගන්න. ණයට අර මුදල් ලබා ගන්න. අනිත් කාරණා තමයි හරි උපයාගෙන නැති මුදල්. දැනට උපයාගෙන නැති අර මුදල්. හොඳම මම කතා කරන්නේ මං ගැන. මංගාව වෙන වත්කම්. මගේ ගෙදර, මගේ මෝටර් බයික් එක, මගේ වාහනේ, මගේ ලැප්ටොප් එක, ඒ සියලුම දේවල්. right? ඉතිපත් නෑනේ. ඒ මම අත්පත් කරගෙන ඉඳලා මිලදී අරගෙන තියෙනවා. ඒක නිකම් මිලදී ගන්නත් බෑනේ. මිලදී ගන්න මුදල් ඕන. right? නැත්නම් මිනිස්සු බාණ්ඩ හුමාරි නෙවෙයි අපි ඉන්නේ. ඇද්ද නෙවෙයිනේ. ඒක මුදල්. මේ මුදල් වල තමයි දෙකයි එකක් තමයි අල් ණයට ගන්න ඕනේ නැත්නම් මම දැනට උපයාගෙන තියෙන මගේ සල්ලි. මම දැනට ඉතිරි කරගෙන තියෙන මගේ සල්ලි. වලින් මම ඒව ගන්නවා. එක්ක මම සල්ලි ණයට අරන් මේ පත්කම් ටික ගන්නවා. එහෙම නැත්නම් මං ගාව ඉතුරු කරගෙන ඉන්න සල්ලි වලින් මම මේ පත්කම් ටික ගන්නවා. මේ ක්‍රම දෙකෙන්ම සල්ලි හොයාගෙන මම ඒ පත්කම් ටික ගන්නවා. මේ ක්‍රම දෙක කරනකොට ප්‍රයක් නෑම සල්ලි. මට සල්ලි. මේ ක්‍රම දෙක අරින්න මට ප්‍රයක් නෑ. දැන් ඔයාලගේ කෙනෙක් ඔයාලගේ ඇයි සර් අපිට ගෙදරින් හම්බ වෙන ඕනේ. සර් ගෙදරට ගෙදරින් ආත්තකෙන් හම්බ වෙන්න පුළුවන්. වාහනේ මේ තාත්තකෙන් හම්බ වෙන්න පුළුවන්. ඒක සර් ඒකට වත්කම සර්ට තියෙනවා. සල්ලි දාලා නෑනේ. ඒක තරකයක් දෙන්න පුළුවන්. එහෙමත් ළමයි කියවන්නේ මෙතෙන්. තමන්ට කොහෙන් හරි ඉතින් හම්බෙච්ච දෙයක් මම මෙතෙන්ට දානවා නම් ඒක තමයි රාජික තමන්ට
ප්‍රයෝගය තිබුණා තමන්ට උරුමෙල්ල වෙච්ච දෙයක් ඒක තමයි මෙතන දාන්න. මේක වගේ මේ කැටගරි එක නේද? මොකද සමහර අය එහෙම සමහර අය කියන FD පිට. සමහර අය කියන OD පිට. ඒක මොකද්ද? සමහර අය කියනකොට යාළුවෝ FD පිට විදිහට. ඒ කියන්නේ වත්කම් බේස් ඒවුත් එක ඉඳලා ඉන්නවා. ඉතින් කරොත් බේස්. සමහර අය කියනවා වගකීම් කන්දරාව පොළවේ දරාගෙන. right? හොඳයි. වත්කම් එක්ක විදිච්චය වෙන්නේ ජීවිතේ වෙන්නේ. right? අර වගකීම් එක්ක විදිච්චය අර වගකීම් දෙවල තමයි ජීවිතේ විදිරලා වෙන්නේ. මම දන්නවා වල දින්න ගන්න තමයි වත්කම් FD පිටේ විදිච්ච එකෙන්ද OD පිටේ විදිච්ච එකෙන්ද වදාම් කරලා තින් පව වතන තමයි වෙන්නේ. හරි? හරි. එතකොට ඕනෑම ව්‍යාපාරයක් වේවා පුද්ගලයෙක් වේවා ඕනෑම අවස්ථාවක ඒ වත්කම් ටික ගන්න සල්ලි ඉන්න බල ආකාර දෙකයි. එක්ක ණයට එක්ක දැනට ඉතුරු කරන් දෙන සල්ලි ටික. එහෙම නැත්නම් මේ දෙකේම එකතු වෙනවා. මේ කාරණා ඒ ක්‍රම තුනට ඇරෙන්න වෙන ක්‍රමයක නෑ සල්ලි වань. මේ වත්කම් මෙලදී ගන්න. ඒ ක්‍රම තුන ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ මේ වත්කම් මෙලදී ගන්න. ඒක පිළිගන්නවද? ව්‍යාපාරයක් වේවා පුද්ගලයක් වේවා ඕනෑම අවස්ථාවක වේවා ඒ වත්කම් කියන ඒ වත්කම් උපයා ගන්න අත්පත් කරගන්න මුදල් වෙන පුළුවන් ක්‍රම තියෙන්නේ එක්කෝ ණයට සල්ලි ගන්න ඕන එක්කෝ තමන් උපයාගෙන තියෙන මුදල් වලින් ගන්න ඕනේ නැත්නම් මේ ක්‍රම දෙකෙන්ම එකතුවකින් ඉගෙන ගන්නවා. ඒ ක්‍රම තුන ඇරෙන්න ක්‍රමයක් නැහැ. එක පැහැදිලිද? ඒ කතාවට එක ගයිදා. ඒක නැත්තම් මට කියන්න. අන්දි මොනවා එක වැඩේ කතාවට. අන්දි සම්බන්ධයක්. සරලි වායකට එක ගයිද? සරලි සම්බන්ධයක්. එන්කෝද මේ? රොෂෙල්. රොෂෙල් වාරවත් කියන්නේ අශුභ සද්දයන් දුනිති දුලන්ස ලක්ෂිකා කවුරු ඉන්දිසා නිශාන් අනුෂා right දවහා එනම් කිලිනා අන්දිම එක අය විතරක් කියලා දෙනවා හරි ඔයාලගේ නොනක් ගන්න දෙයක් නැහැ ඒක විතර තමයි තියෙන්නේ හරිද වට ගෙදරින් සල්ලි ආවොත් ඒක මෙතන තමයි යන්නේ ඔව් ඕරෂල් මම කියලා කිව්වේ පරිත්‍යාග සහ ගෙදරාගේ වට්ටම් හම්බ වෙනවා එතකොට ඒව වැටෙන්නේ මේ කැටගරි එකට රෂල් නම් පොයින්ට් එක කියලා ආයෙමත් කිව්ව රෂල් එක ඒව වැටෙන්නේ මේ කැටගරි එකට ඒත් තමන්ට හම්බෙච්ච දේවල් කිසියම් ආකාරයක මං කෝනේ තමන්ගේ මොකක් හරි පිනකට හම්බෙච්ච දේවල් හරිද ඒත් ඒවත් තමයි මේ කැටගරි එකට ඒකට උපයාගත් වචනේ සමන් නොබල වෙන්න පුළුවන්. තමන් ගාව තියෙන දේවල් ටික ඒවා. ඒතකොට තමන් ගාව තියෙන දේවල් තමයි දාන්න වෙන්නේ. හරිද? ඒ තමන් ගාව තියෙන දේවල් තමයි දාන්න වෙන්නේ. ඒතකොට ඒවත් වැටෙන්නේ මේ කැටගරි එකට. හරිද? මම උපයාගත් නැති වුණාට තමන් ගෙදරින් හම්බෙච්ච දේවල් වෙන්න පුළුවන්. ඒවත් වැටෙන්නේ මේ කැටගරි එකට. හරිද? හරි. ළමයි මෙන්න මේ කාරණාව තමයි
ගිණුම් කරන සමීකරණ බේස් වෙන්නේ. ගිණුම් කරන සමීකරණ බේස් වෙන්නේ. ඔයාලා අහලා තියෙද FCAD කියලා. අහලා තියෙද? වන්දේ මේක අහලා තියෙද? වන්දේ මේක අහලා තියෙද? නෑ සර්. FCAD අහලා නෑ. උඹ කොල්ලෝ ඉන්නේ එක්කනේ. අනෝෂා දෙමිති ඉන්දිසා ලක්ෂිකා දෙලන්සා දුමිති රෂල් දෙනෝඩි කොල්ලෝ ඉන්නේ එක්කනේ. හරි. අනෝෂා මේ කාල් දෙනවා. නෑ සර්. ලක්ෂිකා මේ කාල් දෙද? රෂල්ලා මේ කාල් දෙද? right. මේකට කියනවා financial crime investigation divisional department. मूल्य अपराध विमर्शन डिपार्टमेंट वाली मौका FCI ඒ නයි අහලා නැතද කාය මහින්ද ආනන්ද අලුත්කම ඊට පස්සේදී ඕන තවබුණු වර්ධන දසුන් රාජපක්ෂ ඔය හපාල අඬු වල අරන් කියන එක තමයි मूल्य अपराध विमर्शन डिपार्टमेंट फाइनेंशियल क्राइम इन्वेस्टिगेशन डिपार्टमेंट नामल राजपक्ष रोहित राजपक्ष आगे रहता FCI एक දැන් සාමාන්‍ය CID අහලා තියෙනවනේ අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොට්ටාස කියලා කියන්නේ ඩිවිෂන් අපරාධ විමර්ශන කොට්ටාස ඩිවිෂන් මේකට FCID කියන්නේ මූල්‍ය අපරාධ කියලා ෆයිනෑන්ෂල් ක්‍රයිම් ෆයිනෑන්ෂල් ක්‍රයිම් ඔයාලා දන්නවද මේක අයිමන් මේක ගත්තේ මේ FCID ගාන ගත්තේ වයින් මෙතෙන් තමයි මේකට ගෙන්නේ FCID එකට ගියාම FCID එකට අරන් ගියාට පස්සේ ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තියෙනවා මම ඉන්නේ නැහැ හොඳ මම අරන් ඉන්නේ නැහැ මට ඒකවත් කම් නැහැ හරි FCID එකට අරන් ගියාම එයා අහන එක ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ වත්කම් උපයගන්නේ කොහොමද මේ වත්කම් උපයගන්නේ මේ අත්ත කතාවක් කියන්නේ හරි පාලමට සම්බන්ධයි කොහොමද මේ වත්කම් උපයගන්නේ කියලා අහනවා එතන උපයනවා කැම දෙකයි. කොහොමද ගන්න ඕන? එහෙම නැත්නම් තමන් උපයවගත් සල්ලි වලින් ගන්න ඕන. නැත්නම් මේකම දෙකම එකතු කරනවා. right. ඒකට ඉස්ලාම් කෙනෙක් ගාව ඇසෙට් වත්කම් ටිකක් තියෙනවා නම් මේ වත්කම් වල එකතුව මේ දෙකේ එකතුවට සමාන වෙනවා. ඉස්ලාම් කෙනෙක් ගාව වත්කම් ප්‍රමාණයක් තියෙනවා. මේ වත්කම් වල වටිනාකම මේ දෙකේ එකතුවට සමාන වෙනවා. ඒකේ වත්කම් ෆයිනෑන්ස් වලින් වත්කම් ෆයිනෑන්ස් වල තියෙන්නේ. මේ වත්කම් වලට වත්කම් මූල්‍යනේ වෙලා තියෙන්නේ. මේ වත්කම් වලට අරමුදල් අවිල්ල තියෙන්නේ මේකම දෙකට නම්. මේ වත්කම් වලට අරමුදල් අවිල්ල තියෙන්නේ මේකම දෙකට නම්. මේ වත්කම් වල එකතුවයි මේ දෙකේ එකතුවයි සමාන වෙනවා. ඒක පිළිගන්නවද? ඒක පිළිගන්නවද? වත්කම් ෆයිනෑන්ස් වෙන්නේ මේකම දෙකෙන් නම්. මේ වත්කම් වල වටිනාකම එකතුවයි මේ දෙකේ එකතුවයි සමාන වෙනවා. ඒක පිළිගන්නවද? හරි. හරි. පිළිගන්නවද කියලා. ලක්ෂිකා පිළිගන්නවද?
හරි. ඉස්සර කියන දේ තමයි නේද? හරි. ළමයි ඔන්න ඔය ආකාරයෙන් ওই දෙක සමාන වෙන්නේ නැති අවස්ථාවක තමයි ප්‍රශ්නේ එන්නේ. මේ වත්කම් වල එකතුවයි මේ දෙක එකතුවයි සමාන වෙන්නේ නැති අවස්ථාවක තමයි ප්‍රශ්නේ එන්නේ. ඒලාට තමයි FCA දෙන්නේ. හරි. ඔබ කියපන් කොහොමද මේ සල්ලි හොයාගත්තේ? ඔබ ගාව ඔබ ණයට අරිනත් නෑ මේ සල්ලි. ණයට ගත්තා නම් ණය හිමියෙක් ඉන්නවා. අපිට මේ තරම් ප්‍රමාණයක් සල්ලි උපයා ගන්න ක්‍රමයකුත් නෑ. අමුසල මේ තරම් ප්‍රමාණයක් සල්ලි උපයා ගන්න ක්‍රමයකුත් නෑ. උපයා ගන්න ක්‍රමයකුත් නෑ. මොකද අමුස කරන්නේ මේ වගේ රස්සාවක්. මේ රස්සාවේ මාසික වඩිය මෙච්චරයි. අමුස තාත්තයි අම්මයි කරේ මෙන්න මේ රස්සාව. මේගොල්ලන්ටත් මේ තරම් ලොකු මුදලක් අමුන්ට දෙන්න හැකියාවක් නෑ. මේ තරම් ලොකු දේපලක් අමුන්ට දෙන්න හැකියාවක් නෑ. එහෙමවත් ණයටත් අරගෙන නෑ. නමුත් අමුසගේ වත්කම් වල එකතුව ලොකු වටිනාකමක් එනවා. මේ දෙක සමාන වෙන්නේ නැහැ. මේ දෙක එකතුවයි මේ වත්කම් වල එකතුවයි වටිනාකම සමාන වෙන්නේ නැහැ. මේ පැත්ත වැඩි. වත්කම් පැත්ත වැඩි. වත්කම් පැත්ත වැඩි. right? වත්කම් පැත්ත වැඩි. උදාහරණයක් වශයෙන් මේක 100 million. මේක මෙවත්ත 5 million. වත්කම් පැත්ත වැඩි. 95 කැප් එකක් තියෙනවා. 95 මිලියන වල කැප් එකක් තියෙනවා. මේ 95 කැප් එකක් තියෙනවා. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්නද? ලංකාවේ කාටද මේ ප්‍රශ්නයක් මොනවද? ලංකාවේ කාටද මේ ප්‍රශ්නයක් මොනවද? ආනුෂා ආරම්භිම ලංකාවේ කාටද මේ ප්‍රශ්නයක් මොනවද? බාඩමේ ඉන්නේ හොඳ විකාරණය කියවන්නේ. අන්තිමේ ඉන්නවද? අන්තිම ලංකාවේ කාටද මේ ප්‍රශ්නයක් මොනවද? කාටද මේ අන්තිම? මේ වගේ වගේ කියලාමයි උපයාගත් ආකාරයේ හෙළිදරව් කර ගැනීමට නොහැකි වූ අවස්ථාවක් කියලා මේ වගේ අවස්ථාවක්. දැන් ගිනුම් කරන සමීකරණය සමාන නැහැ. ගිනුම් කරන සමීකරණය කියන්නේ මොකද? වත්කම් එක පැත්තක. අනිත් පැත්තේ ඒ වත්කම් උපයාගත් ආකාරය. ගිනුම් කරන සමීකරණය කියන්නේ එක පැත්තක වත්කම් අනිත් පැත්තේ වත්කම් උපයාගත් ආකාරය. එක්ක තමන් ගාව දෙන සල්ලි දාන්න ඕන. නැත්නම් නඩරක් දාන්න. නැත්නම් වැඩි එකතුවක්. ඒකට ඔන්න දැන් මේ වගේ අවස්ථාවක් තමයි ගිණුම් කරන සමීකරණයේ අසමාන අවස්ථාව. උපයාගත් ආකාරය එළිදරව් කරගත නොහැකි අවස්ථාව. මේ වගේ අවස්ථාවක් වුණා ලංකාවේ. ඒක නෙවෙයි කියු දෙනෙක් තමයි. ඒ වගේ ළමයි යල් කියන්නේ දන්නේ මට එකපාරටම තේරෙට සීජ කෙනෙක් ආවා. ඒ සීය මැලික් මල්ලක් දින ගියා. ඉතින් ඊට පස්සේ දවසේ ආවා ආච්චි කෙනෙක්. ඒ ආච්චි මැලික් මල්ලලා සල්ලි මල්ලක් දින ගියා. මම ඒකෙන් දැන් වත්කම් ගත්තේ. කියලා කියන්නේ මේ වගේ අවස්ථාවල තමයි. ලංකාවේ එහෙම කිව්ව මිනිස්සු හිටියා. අර මැලික් මල්ලක් හම්බුණා. ඒ මැලික් මල්ල ඊට පස්සේ දවසේ ඇවිල්ලා ආච්චි නිකල මිනිස්සු මැලික් මල්ල වල අරගෙන සල්ලි මල්ලක් දින ගියා. මම මේ සල්ලි මල්ල දාගෙන ගත්තේ මේක. මම ඒ ආච්චි ස්ත්‍රිය අඳුරන්නේ නැහැ. කියලා කවුරුත් කිව්වේ නැද්ද? FCI එහෙම කිව්වා. එහෙම කිව්වේ නැද්ද? ආනුෂා එහෙම කිව්වේ නැද්ද? කවුරු හරි එහෙම කිව්වේ නැද්ද?
මම දන්නේ සමෙන් අහන්න බව නේද? එහෙම කිව්වා. කිව්වා ලංකාවේ ඇයි හේතුව? මේ උදාගත් ආකාරයෙන් හෙළිදරව් කරන්න බෑ. ඒක හේතුව. අන්නේ හෙළිදරව් කරන්න බැරි වෙන්නේ මේ දෙකට අමතරව තව ක්‍රමයකින් සල්ලි ආපු අය. මේ ක්‍රම දෙකට අමතරව තව ක්‍රමයකින් සල්ලි ආපු අය. හරිද? මේ ක්‍රම දෙකට අමතරව තව ක්‍රමයකින් සල්ලි ආපු අය. ඒක මේ accounting වල කියන්නේ නැහැ. accounting වල accept කරන ක්‍රමයක් නෙමෙයි ඒක මේ. මොකක්ද ඒ ක්‍රමේ? මොකක්ද ඒ ක්‍රමේ? සල්ලි හොරගම් කළා. ඒක ක්‍රමේ accounting වල කතා කරන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න වැඩේ back to the lesson. මොකද්ද? වෙනවත් කම් තියෙනවා. මෙන්න ඒවත් කම් වල සල්ලි ආපු ආකාරය. ඔන්න ළමයි ඒකට නියම කරන සමීකරණය කියන්නේ මොකද්ද? වත්කම්. මේ විදිහේ වත්කම්. වත්කම් මූලණය වෙන්න, වත්කම් ෆයිනෑන්ස් වෙන්න පුළුවන් ක්‍රම දෙකයි. මොකද ක්‍රම දෙක? තමන්ගේ අතේ තියෙන සල්ලි. තමන්ගේ අතේ තියෙන සල්ලි. අපි කියනකට හිමිකම් කියනවා. තමන්ගේ ත්‍යාගයෙන් තියෙන සල්ලි, තමන්ගේ අතේ තියෙන සල්ලි, තමන්ට අයිතිකාරයට අයිති දේවල්. අයිතිකාරයට අයිති කිසියම් දෙයක් ව්‍යාපාරයට දාලා තියෙන එක හිමිකම්. අයිතිකාරයට අයිති කිසියම් දෙයක් ව්‍යාපාරයට දාලා තියෙන එක හිමිකම. අනිත් පැත්තේ පිටින් අය අරන් තියෙන එක වත් තියෙනවා. මම ගිණුම් කරන සමීකරණය. මේක මේ ගිණුම් කරන සමීකරණය බොහොම පැහැදිලි විද්‍යාත්මක පසුබිමක් යටතේ නිර්මාණය වෙච්ච සමීකරණයක්. වත්කම් සමාන හිමිකම වත්කම්. හරිද? වත්කම් සමාන හිමිකම වත්කම්. හරිද? එතකොට මේක පැත්තකින් බාහිර පැත්තේ වත්කම් හැදිච්ච විදිය හිමිකම දාන වත්කම්. හිමිකම දාන වත්කම් කියන වත්කම්. අනිත් පැත්තට කිව්වොත් ආයතනයක් කිව්වොත් වත්කම් වලට සල්ලි ආපු ආකාරය මේ තියෙන්නේ. වත්කම් වලට සල්ලි ආපු ආකාරය මේ තියෙන්නේ. මේක තමයි ව්‍යාපාරයට විතරක් නෙවෙයි. මේක මේ කතා කරන මටත් අහන් ඉන්න ඔයාලට මේක මෙහෙම තමයි. මේක මේ අමුතු දෙයක් මේක අමුතු දෙයක් නෙවෙයි මම මේ කියන්නේ. නේද සාමාන්‍ය ලෝකේ පවතින තත්ත්වයක් මේක. මේ කාර්යය තේරුම් නැත්තේ. ඒක කොහොම නෙවෙයි. මෙහෙම වෙන්න ඕන. මේ ආකාරයෙන් සල්ලි දෙනවා. මේක කාර්ය තේරුම් නැත්තේ. මේ කාර්ය තේරුම් නැත්තේ. අනුෂ තේරුණාද? අනුෂ තේරුණාද? තේරුණා සර්. right. දිනිති නිශානි තේරුණාද? දිනිති වල තේරුණාද? ඔව් සර්. right. දිනිති මොකක් හරියක් කිව්වා මම හිතනවා කිව්වේ තේරුණා කියලා වෙන්න ඇති කියලා. ලක්ෂිකා නේද? ඔව්. ලක්ෂිකා right. දුලන්සා තේරුණා සර්.
Alright. Duniti. Alright. Ashel. Alright. Senori. තේරුණා සර්. Alright. Elina. තේරුණා සර්. Hindi කව දැන් ආවේ. එහෙම නේද? හරි. වීඩියෝ එක දාන්නම් ඉදික බලන්න. දැන් ළමයි ඔයාලා කවුරුත් ඇහුවේ නැහැ නේ මගේ. ඔයාලා කවුරුත් ඇහුවේ නැහැ නේ මගේ. හරි දැන් වත්කම් මූල්‍යණය වෙන්න, වත්කම් වල සල්ලි වෙන්න, වත්කම් වල අර්ධ වෙන්න මේ ක්‍රම දෙකේ එකක් පාවිච්චි කළොත් මොකද වෙන්නේ? මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරනවා. සමහරවිට සමහර ව්‍යාපාරිකයෝ ඉන්න ණය ගන්න නැහැ. ණය ගන්න නැහැ ඔන්න. සමස්ත වත්කම් සියල්ලක්ම මූල්‍ය වෙලා තියෙන්නේ හිමිකම. සමස්ත වත්කම් සියල්ලක්ම මූල්‍ය වෙලා තියෙන්නේ හිමිකම. දැන් තමන් ව්‍යාපාරයේ අයිතිකාරව දාපු සල්ලි වලින්. ඒ කියන්නේ වත්කම් සමාන හිමිකම. වත්කම් සමාන හිමිකම. එවෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයේ කියන හොඳ strong financial background එකක් තියෙන ව්‍යාපාරයේ කියන බැංකුවේ සල්ලි ගන්න නැතුව business එක පටන් ගන්න මිනිස්සු ඉන්නවා. ඒකට ණයක් ගන්න නැතුව business එක පටන් ගන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේ අවස්ථාවල ව්‍යාපාරයේ වත්කම් සමානයි අයිතිකාරය දාපු අරමුදල් අයිතිකාරය දාපු දේපල. සල්ලි වලින් දාන්න පුළුවන් දේවල් වලින් දාන්න පුළුවන්. ඒක තමයි අයිතිකාරයේ ව්‍යාපාරයේ අයිතිකාරයට තියෙන අයිතිය. ව්‍යාපාරයේ අයිතිකාරයට තියෙන අයිතිය තමයි හිමිකම කියන්නේ. අයිතිකාරු දාපු කොටස තමයි හිමිකම කියන්නේ. ඒක ඔන්න තමයි ඇත්තටම මේක තමයි ගිණුම් කරන සමීකරණය. ඕක තමයි ගිණුම් කරන සමීකරණය. එතකොට දැන් ඔය මං කියෝ ස්ටෝරිය මං කියෝය සල්ලි එන්න පුළුවන් ක්‍රම දෙක සල්ලි එන්න පුළුවන් මේ ක්‍රම දෙක එක් තේරුම් ගන්න. එතකොට ඒ සල්ලි එන විදිය තමයි මේ ගිණුම් කරන සමීකරණය කියන්නේ. ඒක ගිණුම් කරන සමීකරණය කියන්නේ මහා අමාරු දෙයක් නෙවෙයි. එක් වත්කම් සමානයි හිමිකම්. දැන් මේ වගේ අවස්ථාවක් වෙන්නේ අයිති කරුකේ අරමුදලින් පමණක්. අරමුදලින් පමණක්. අයිති කරුකේ අරමුදලින් පමණක්. ව්‍යාපාරයේ වත්කම් මූල්‍ය නියමිතී අවස්ථාව. අයිතිකාරයේ වත්කම් අයිතිකාරයේ අරමුදලින් පමණක් ව්‍යාපාරයේ වත්කම් වත්කම් සඳහා අරමුදල් ලැබුණු අවස්ථාව. කියන්නේ
වත්කම් වල සල්ලි ආවේ අයිතිකරුගේ සල්ලි වලින් පමණයි. අයිතිකරුගේ එක්ක සල්ලි වෙන්න පුළුවන් නැත්නම් අයිතිකරුගේ දේපල වෙන්න පුළුවන්. මේක එක්ස්පෑන්ඩ් වෙනවා. මේක ඊළඟ තව කැලලක් ඇඩ් වෙනවා මේකට. වත්කම් සමානයි හිමිකම දන එතකොට වත්කම් ප්‍රමාණය වැඩි වෙනවා. හේතුව තමයි අයිතිකරු බාහිරින් ණය අරගෙන බැංකු වලින් ණය අරගෙන ව්‍යාපාරය ආයෝජනය කරනවා. අයිතිකරුගේ අරමුදලින් සහ බාහිර ණය ලබා වත්කම් මූල්‍යනය වී ඇති සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට වෙන්නේ මේ අවස්ථාව. දෙවෙනි අවස්ථාව. හුඟක් වෙලාවට වෙන්නේ දෙවෙනි අවස්ථාව. හරි ඒක නිසා විදුම්කර සමීකරණය ඉතින් හුඟක් වෙලාවට පාවිච්චි වෙන්නේ වත්කම් සමානයි හිමිකම දන වත්කම්. ඉතින් ඉංග්‍රීසියෙන් කියනවා ඒ සමානයි E ධනය. ඉතින් මොකද්ද? asset equal asset equal equity plus liability. Equity plus liability. සමානයි E ධනය. ඔන්න ළමයි කතන්දරය. ඒ සමානයි E ධනය. හරිද? asset equal equity plus liability. ළමයි දියුණු කරලා සමීකරණේ දැන් වත්කම් සමානයි හිමිකම දන වත්කම්. ඔකනේ සමීකරණේ. ඕකේ. මේ පැත්ත වත්කම් පැත්ත මේ පැත්ත වත්කම්. සාමාන්‍යයෙන් එහෙමයි කියන්නේ. මේ වත්කම් පැත්ත වම් පැත්ත වත්කම් පැත්ත මේ දකුණු පැත්ත වත්කම් පැත්ත. මේ පැත්ත වත්කම් පැත්ත මේ පැත්ත වත්කම් පැත්ත. දකුණු පැත්ත වත්කම් වම් පැත්ත වත්කම්. අනේ කවුන්සලර් කියන්නේ එහෙමයි. වත්කම් සහ වත්කම්. අනේ හිමිකම කියන්නේ එක්තරා විදිහක වත්කමක්. හිමිකම යනු හිමිකම එක්තරා ආකාරයක වගකීමක්. ඒක කියන්නේ හිමිකමත් එක්තරා ආකාරයක වගකීමක්. ඇයි ඒකට හේතුව මේ මම කියන්නේ හිමිකම කියන්නේ අයිතිකාරී ව්‍යාපාරයේ අයිතිකාරයගේ කොටස. අයිතිකාරයගේ කොටස. අපයි ව්‍යාපාරයේ අයිතිකාරයට ඇති අයිතිය. යා දාපු කොටස. වත්කම් වලින් යා දාපු කොටස. යාට ඇති අයිතිය. එතකොට මේ ව්‍යාපාරයෙන් මේ හිමිකම කියන කොටස අයිතිකරුට. නැත්නම් අයිතිකරුවන්ට. අයිති කොටස. ළමයි
ව්‍යාපාරයේ කවදා හරි දවසක මෙන්න අයිතිකරුවන්ට අයිති කොටස නැත්නම් මේ හිමිකම නැවත අයිතිකරුවන්ට දිය යුතුයි. එහෙම කියලා කියන කවුද? ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. එතකොට කැපිටල් කියන්නේ ඉක්විටිමද කියලා අහලා තියෙනවා. right කැපිටල් ප්‍රාග්ධනය සහ හිමිකම කියන්නේ ඇත්තටම සංකල්ප දෙකක්. බොහොම පැහැදිලි සංකල්ප දෙකක්. හරිද? අපි ඔය කතා කරනවා ඉස්සරහට. ප්‍රාග්ධනයට එහා ගියපු සංකල්පයක් තමයි හිමිකම කියන්නේ. කැපිටල් සහ ඉක්විටි. හිමිකම එක්තරා කොටසක් පමණයි ප්‍රාග්ධනය. මෙතන මම ප්‍රාර්ථනා කියන වචනේ භාවිතා නොකරන එකේ හේතුවක් තියෙනවා. ඒක ඉස්සරහට වලට තේරෙයි. හොඳට සමාන කරලා බලන්න. ඉතින්ද ප්‍රාර්ථනා කියන එක පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. මොකද ප්‍රාර්ථනාට එහාගේ concept එක තමයි equity කියන්නේ. හිමිකම කියන්නේ. ප්‍රාර්ථනා සහ හිමිකම කියන්නේ සංකල්ප දෙකක්. හිමිකම තුල තමයි ප්‍රාර්ථනා තියෙන්නේ. right? මේ අවස්ථාවට අනුව මේ දැනට හිතාගන්න ප්‍රාග්ධනයෙන් සහ හිමිකමෙන් කියවෙන්නේ එකම දෙයක් කියලා දැනට හිතාගන්න ගැටලුවක් නෑ ඒක. නමුත් ඇත්තටම බොහොම පැහැදිලි සංකල්ප දෙකක්. මේක අතර වෙනසකුත් තියෙන වෙනස්කම් තියෙනවා. අපි කතා කරනවා ඒවා. හරිද? ව්‍යාපාරයක සංකල්ප. මම කියන්නේ ව්‍යාපාර. මම කිව්වා මම ඔයාලට මේ අපේ කවුන්ටිං කෝස් එක පටන් ගන්න අවස්ථාවේ කිව්වා මේ සමස්ත ගිණුම් කරන ක්‍රියාවලියම උපකල්පන පදනම් ප්‍රමිත සහ සංකල්ප මත තමයි පදනම් වෙලා තියෙන්නේ. මේ ආකාරයේ ගිණුම් කරන සංකල්ප 12ක් විතර තියෙනවා. අන්නේ එක් සංකල්ප තමයි ව්‍යාපාරික සංකල්ප. right? මේ ව්‍යාපාරික සංකල්පයෙන් කියනවා මෙන්න ව්‍යාපාරය මෙන්න අයිතිකාරය මේ දෙන්නේ මේ ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන එකකයක්. ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන එකකයක් මේ දෙන්නේ. මෙයා ව්‍යාපාරයට සල්ලි දැම්මොත් ඒක තමයි හිමිකම වෙන්නේ. මෙයා ව්‍යාපාරයට දේපල දැම්මොත් ඒක තමයි හිමිකමේ කොටසක් වෙන්නේ. ව්‍යාපාරයක සංකල්පයෙන් කියන මේ දෙන්නේ මෙයා කිසියම් අයිතිකාරී ව්‍යාපාරයට සල්ලි හරි දේපල හරි දැම්මොත් කවදා හෝ දවසක ව්‍යාපාරයේ අයිතිවරු දේවල් දිය යුතුයි. ඒ දෙන්නේ නම් එකිනෙකට ස්වාධීන වූ කොටස් ස්වාධීන වූ දෙන්නෙක් නම් එක්කෙනෙක්ගේ දෙයක් ගත්තොත් කවදා හෝ දිනක අනිත් පැත්තට එරෙදී යුතුයි. කියන්නේ හොඳ ව්‍යාපාරික සංකල්පය. ව්‍යාපාරික සංකල්පෙන් කියන ව්‍යාපාරය අයිතිකරුවෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක්. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට තමන්ගේ මුදල් වේවා තමන්ගේ දේපල වේවා ව්‍යාපාරය ආයෝජනය කරනවා ව්‍යාපාරේ වත්කම් වැඩි වෙනවා. ඒකම අයිතිකරුට ව්‍යාපාරයේ තියෙන හිමිකමත් වැඩි වෙනවා. right? හැබැයි ඒක සංකල්පයකින් මේ දෙන්නෙක් නිසා කවදා හෝ දවසක ව්‍යාපාරයේ විසින් අයිතිකාරය දාපු දේවල් අයිතිකරුට දෙන්න ඕන බැඳිලා ඉන්නවා. ඒකයි මේ හිමිකම කියන එක වගකීමක් කියලා සලකන්නේ. ඒකයි ඉංග්‍රීසි සමීකරණේ සමාන ලකුණේ වම් පැත්තේ වත්කම් තියෙද්දි ලකුණු පැත්තේ තියෙන දේවල් වලට වගකීම් කියලා කියනවා. ඒ කියන්නේ හිමිකම කියන්නේ එක්තරා විදියක හිමිකම කියන්නේ එක්තරා විදියක වගකීමක් තමයි. හිමිකම කියන්නේ එක්තරා විදියක
වක්කීමක් තමයි මොකද ව්‍යාපාරයේ බැඳලා ඉන්නෝ අයිතිකාරය දීපේ වලින් පැත්තට අවදවස්ක දෙන්නේ. බාහිරින් ණයගත්තම ඒ කොහොමත් වක්කීමක් වෙනවා. හිමිකම කියන්නේ ව්‍යාපාරයේ වක්කීමක්ම තමයි. මම ඔය දෙක කතා කරන්නේ නැහැ අද. මොකද ඔය දෙක කතා කරමු. ඒක ඔයාලා කන්ෆියුස් වෙන්න හේතුවක් වෙයි. මොකද ඔළුවට දාගන්න අමාරු වෙන හේතුවක් වෙයි. ඒක මම කතා කරන්නේ නැති එක. හරිද? පාඩමේ සාරාංශය ගත්තොත් ව්‍යාපාරයක වත්තම් මූල්‍යල වෙන්න පුළුවන් ආකාර කතා කරා. ඒ මූල්‍යල වෙන වත්කම් වලින් අයිතිකාරයේ දාව කොටස හිමිකම කාර්ය හොදාසක ව්‍යාපාරයේ විසින් අයිතිකාරයට අපොත් දෙන්න බැඳිලින් නොවන කතා කරා. ඒකට හේතුව තමයි ව්‍යාපාරයක සංකල්පයක් කියනවා. ව්‍යාපාරයේ අයිතිකරණ වෙන ස්වාධීනයක දෙයක් කියලා. එහෙනම් කාර්ය දවසක හිමිකම ආපහු අයිතිකරුවට හෝ අයිතිකරුවන්ට දෙන්න ව්‍යාපාරයේ බැඳිලින් ඉන්නවා නම් ඒක හිමිකම කියන්නේ ව්යාපාරයේ ප්‍රාණික වගකීමක්. ඒකයි හිමිකම් සංග්‍රහණයේ වත්කම් එකට දාලා හිමිකම් සහ වගකීම් බාහිර වගකීම් කියන්නේ කැලේකම වගකීම් ගණයට දාලා කතා කරන්නේ. ඔතනයි පාඩම. මම කතා කරන්නේ නැහැ ඔය ටික. අද දවස් තුල. අනුෂා මම බලන්න නවත්තනවා. මොනවද තියෙන ප්‍රශ්න? නිශානි ලක්ෂිකා දුලන්සා රොෂෙල් සෙනුරි ඉලින ඉන්දික ප්‍රශ්න මොකක්ද නැද්ද? right හරි මම ක්ලාස් එක නවත්තනවා. පාඩම ආවව ඔයාලා වීඩියෝ එක බලලා හරි මම රයිස් කළා හරි පාඩමේ තියෙන මම කතා කරපු සංකල්ප ටික ඔළුවට දාගන්න උත්සාහ කරන්න ආපහු. මොකද දැන් මෙතනින් පස්සේදී මේකේ දුක්ඛ සමීකරණය ඩිංග එක්ස්පෑන්ඩ් කරනවා. මේක නම ආදායම් සහ වියදම් ගලපනවා. ඊට කලින් මේ සමීකරණයටම ගනුදෙනු සිදු කරන අවශ්‍ය ව්‍යාපාරයේ කොහොමද ගලපන්නේ කියලා කතා කරනවා. අද කතා කරන්නේ මේ සමීකරණ හැදෙන ආකාරය, සමීකරණයේ බේස් වෙන ආකාරය, සමීකරණයේ ස්ට්‍රක්චර් එක, සමීකරණයේ බෑග්ග්‍රවුන්ඩ් එක. right? මහා තේරුම් ගන්න ලොකු concept එකේ කතා කරන්නේ පොඩි concept කතා කරේ. නමුත් ඒවා තුළ හිතන්න දේවල් අපිට තියෙනවා. හරි? ඊට පස්සේ අපි ගිහින් මේ සමීකරණයට මේ බේසික් සමීකරණයට ගනුදෙනු ගලවන්නේ කොහොමද කතා කරනවා. ඊට පස්සේ මේ සමීකරණය expand කරලා ආදායම් සහ වියදම් ගලපලා කතා කරනවා. ඊට පස්සේ මේ ගිණුම් කරන සමීකරණ ආශ්‍රයෙන්ම ලාභය හොයන්නත් අපි ඉගෙන ගන්නවා. කියන්නේ මේ ගිණුම් කරන සමීකරණයෙන් පස්සේ අපි ලාභය හොයනවා කියන්නේ ආදායම් ප්‍රකාශය හදනවා කියන එක. අවසාන ගිණුත් හදනවා පළවෙනි පාඩමේ. කොහොමද ඒ වැඩේ? හරි. thank you ඔයාලා හැමදෙනාටම පිළින සෙමිරුයි රොෂෙල් දුලන්ස ලක්ෂිකා නිශානි ඉන්දික අනුෂා thank you ඔයාලා හැමෝටම මට සහයෝගය දුන්නා. අපි ආවම හම්බ වෙනවා. ලබන ක්ලාස් එකෙන් පාන්දර 4ට මම වීඩියෝ එක දාන්නම් දවසක් දැන් මට දෙන්න. thank you ලක්ෂිකා welcome. අපි ආවම හම්බ වෙනවා ලබන ක්ලාස් එකෙන් පාන්දර 4ට මම වීඩියෝ දාන්නම් මට දවසක් දෙකක් දෙන්න. වීඩියෝ දාන්නම් ප්‍රශ්න තියෙනවා අහලා යවන්න ප්‍රශ්නයක් නැහැ. මොකද සිදුවලා වඩා සුබ දවසක් පාඩම් වල ටික කරගන්න effectively ආලය යොදවන්න. right thank you very much හැමෝටම උත්සාහ. Okay Anisha, thank you. Thank you.